ආයුබෝවන් යථාර්ථවාදීව ලෝකයේ දෙස බලන්නට සත්‍ය සිදුවීම් සම්පින්ඩනයක පුවත් දිගහැරුම ශ්‍රද්ධා රූපවාහිනී 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම ලකිඳුණු අංක ප්‍රථමයෙන් සිරස්තල. අද මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු රුපියල් 3කින් ඉහළට අවසන් තීරණය කැබිනට් මණ්ඩල සාකච්ඡාවෙන් පසු සාමාන්‍ය පරිදි දිවයිනේ සියලු පාසල් අද සිට යලි ඇරඹේ. 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ කඩයිම් ලකුණුත් නිකුත් කෙරේ. ශ්‍රද්ධා සමාජ සත්කාරයෙන් උපකාරයේ අතහිත. රුසියාවට සහාය දීමෙන් චීනයට දරුණු ප්‍රතිවිපාක ඇතිවිය හැකි. ඇමරිකා එක්සත් ජනපදයෙන් අනතුරු ඇඟවීම්. අද මධ්‍යම රාත්‍රියේ සිට අවම බස් ගාස්තුව රුපියල් 3කින් ඉහළ දැමීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා. කෙසේ වෙතත් එහි අවසන් තීරණය කැබිනට් මණ්ඩල සාකච්ඡාවෙන් පසු ලබා දීමට නියමිතයි. ඉන්ධන මිල ඉහළ දැමීමත් සමග බස් ගාස්තු ඉහළ දැමීමක් හෝ ඉන්ධන සහනාධාරයක් ලබා දිය යුතු බවට බස් සංගම් අවස්ථා කිහිපයකදීම ඉල්ලීම් සිදු කළා. කෙසේ වෙතත් බස් සංගම් නියෝජිතයන් ප්‍රකාශ කළේ බස් ගාස්තු ඉහළ දැමීමක් සිදු කරන්නේ නම් අවම බස් ගාස්තුව රුපියල් 2-3 අතර අගයකින් ඉහළ දැමිය යුතු බවයි. ඊට අමතරව සෙසු බස් ගාස්තු 14%-15% අතර ප්‍රතිශතයකින් වැඩි කිරීමටයි අවධානය යොමු වී ඇත්තේ. අද දිනේ පාඩු වුණත් අපි 125ක වගේ බස් ප්‍රමාණයක් ලංකාව පුරාම ධාවනය කරනවා. ඉතින් මම අද දිනේ මගේ බස් රථ හිමිකරුවන්ට ස්තුතිවන්ත වෙනවා. පළමුවෙන්ම පාඩු වුණත් ඒ වගේම ඩීසල් නැතු වුණත් රටේ දරුවන්ව පාසල යන දරුවන් අතරමං කරේ නෑ. අද අපි ඒ දරුවන්ව ගෙහිලා ඉස්කෝලේට අද ගෙනිච්චා. අපි දින 4ක් පුරා බස් ධාවනය කරා පාඩු පිට. ඉතින් මෙතන ගැටලුව තියෙන්නේ වෙනත් දේවල් හිතුමතේ වැඩි කරත් අපේ ලංකාවේ තියෙන එකම නියාමනයට යටත් වෙච්ච අපි තමයි බස් රථ වලින් ගාස්තුව ආණ්ඩුවත් එක්ක කතා කරලා ජාතික ප්‍රතිපත්තිය මත ක්‍රියාත්මක කරන්නේ. මම හිතනවා බස් ගාස්තු ජාතික ප්‍රතිපත්තිය අද රාත්‍රියේදී ක්‍රියාත්මක වේවි. මම පැහැදිලිව කියන්න ඕන මේ ඉන්ධන වලට පමණයි මේ පිරිවැයගත්. මේ අතර ඉහළ ගිය ඉන්ධන මිලට සාපේක්ෂව පාසල් ළමින් ප්‍රවාහන ගාස්තුද ඉහළ දමන බව සමස්ත ලංකා අන්තර් දිස්ත්‍රික් පාසල් ළමුන් ප්‍රවාහන සේවා සංගමයේ සභාපති හරිස්චන්ද්‍ර පද්මසිරි මහතා ප්‍රකාශ කළා. 2021 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මේ වන විට නිකුත් කර තිබෙනවා. එමෙන්ම යට සමගාමීව ශිෂ්‍යත්ව විභාගයේ කඩයිම් ලකුණුද විභාග දෙපාර්තමේන්තුව අද නිකුත් කළා. පසුගිය ජනවාරි මාස 22 වෙනිදා 2021 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පැවැත්වුණා. ඒ සඳහා අපේක්ෂකයන් 3,40,508 දෙනෙකු විභාග මධ්‍යස්ථාන 2,943කදී පෙනී සිටියා. ප්‍රතිඵල නිකුත් කිරීමේදී අපේක්ෂකයා ලබාගත් මුළු ලකුණු සංඛ්‍යාව දිස්ත්‍රික්කය හා මාධ්‍ය අනුව අදාළ කඩයිම් ලකුණු සමග සඳහන් කෙරෙනු ඇති බවයි විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. එමෙන්ම අදාළ ප්‍රතිඵල සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු දැනගැනීම සඳහා ක්ෂණික දුරකථන ඇමතුම් අංකයක් ලෙස 1911 හඳුන්වා දී තිබෙනවා. තවද පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාවේ දුරකථන අංක ලෙසට 0112 78 42 08 0112 78 45 37 0112 78 66 16 සහ 0113 14 03 14 යන අංකද ලබා දී ඇති බවයි විභාග දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ. මේ අතර විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ පිළිතුරු පත්‍ර නැවත සමීක්ෂණය සඳහා මේ මාස 31 වෙනිදා දක්වා අභියාචනා ඉදිරිපත් කිරීමට කාලය ලබා දී ඇති බවයි. මෙවර සිසුන් 20,000ක් සඳහා ශිෂ්‍යාධාර ලබා දෙන අතර ඉන් ශිෂ්‍යත්ව 250ක් විශේෂ අවශ්‍යතා සහිත සිසුන් සඳහා වෙන් කර තිබෙනවා. මේ අතර ඒ දිස්ත්‍රික්කවල අදාළ කඩයිම් ලකුණු අද නිකුත් කළා. ඒ අනුව මෙවර විභාගයෙන් සමත් වීම සඳහා කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, මාතලේ, ගාල්ල, මාතර, කුරුණෑගල සහ කෑගල්ල යන දිස්ත්‍රික්කවල සිංහල මාධ්‍ය කඩයිම් ලකුණු වන්නේ 152ක්. එම දිස්ත්‍රික්කවලට අදාළ දෙමළ මාධ්‍ය කඩයිම් ලකුණ 149ක් වන අතර හම්බන්තොට සහ රත්නපුර දිස්ත්‍රික්කවලට අදාළ සිංහල මාධ්‍ය කඩයිම් ලකුණ 148ක් වන බවයි විභාග දෙපාර්තමේන්තුව පවසන්නේ. පුත්තලම, අනුරාධපුර, පොළොන්නරුව, බදුල්ල, මොනරාගල යන දිස්ත්‍රික්ක සඳහා සිංහල මාධ්‍ය කඩයිම් ලකුණ 146ක් වන අතර අම්පාර, ත්‍රිකුණාමලය සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල සිංහල මාධ්‍යට අදාළ කඩයිම් ලකුණ 145ක් වනවා.
වවුනියාව දිස්ත්‍රික්කයේ සිංහල මාධ්‍යයේ කඩයිම් ලකුණ 142ක් වන අතර එම දිස්ත්‍රික්කයේ දෙමළ මාධ්‍යයේ කඩයිම් ලකුණ ලෙස මෙවර දැක්වෙන්නේ ලකුණු 147ක්. මේ අතර යාපනය කිලිනොච්චිය සහ මන්නාරම දිස්ත්‍රික්කවල දෙමළ මාධ්‍ය සිසුන්ගේ කඩයිම් ලකුණ 148ක් බවද විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. මේ අතර දිවයිනේ සියලු පාසල්වල සිසුන් අද සිට සාමාන්‍ය පරිදි පාසල් වෙත කැඳවීමට තීරණය කර තිබෙනවා. ඒ සඳහා අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් කපිල පෙරේරා මහතා පසුගියදා චක්‍රලේඛයක් නිකුත් කරමින් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සහ විදුහල්පතිවරුන් දැනුවත් කිරීමටයි පියවරගෙන තිබුණේ. කොවිඩ් වසංගතයේ හේතුවෙන් පාසල් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් යම් ගැටලුකාරී තත්ත්වයක් ඇති වුවහොත් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයාගේ අනුමැතිය යටතේ අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කළ යුතු බව අදාළ චක්‍රලේඛය මගින් දැනුම් දී තිබෙනවා. රුසියානු යුක්‍රේන අර්බුදය මැඩලීම සඳහා වන සිව්වන වටයේ සාම සාකච්ඡා අද පැවැත්වෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. රුසියානු සහ යුක්‍රේන නියෝජිතයන් අතර සිව්වන වටේ සාම සාකච්ඡා අද පැවැත්වනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ඒ අනුව යුක්‍රේන නියෝජිත කණ්ඩායම සඳහන් කර ඇත්තේ මේ වන විට සිදු කෙරෙන සාකච්ඡාවල යම් ප්‍රගතියක් දක්නට ලැබෙන බවයි. එමෙන්ම මේ වන විට රුසියානු පාර්ශවය ඵලදායී අන්දමින් අදහස් දැක්වීම ආරම්භ කර ඇති බවත් දින කිහිපයක් තුළ පැහැදිලි ප්‍රතිඵලයක් ලබාගත හැකි වන බවත් යුක්‍රේන නියෝජිතයන් අවධාරණය කර තිබෙනවා. මේ අතර රුසියාව විසින් ආරම්භ කර ඇති යුක්‍රේන ආක්‍රමණය සඳහා රුසියාවට ආධාර කළහොත් චීනයට දරුණු ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇති බවට ඇමරිකා එක්සත් ජනපදයේ විසින් අනතුරු ඇඟවීමක් සිදු කර තිබෙනවා. කෙසේ වෙතත් යුක්‍රේන ආක්‍රමණයේ නිරත රුසියානු හමුදා වෙත යුද උපකරණ ලබා දෙන ලෙස ඉල්ලීමක් ඉදිරිපත් වූ බවට පළවන වාර්තා චීනය විසින් ප්‍රතික්ෂේප කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. එමෙන්ම රුසියානු යුක්‍රේන අර්බුදයේ ආරම්භයේ සිට රුසියාවේ දිගුකාලීන මිත්‍රයෙකු වූ චීනය විසින් සහාය ප්‍රකාශ කර ඇති බවක් හෝ මේ වන තෙක් කිසිදු මිලිටරි හෝ ආර්ථික ආධාරයක් ලබා දී ඇති බවට තහවුරු වී නොමැති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. කෙසේ වෙතත් එක්සත් ජනපද නිලධාරීන් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය පවසන්නේ රුසියාව පසුගිය දිනවල චීනයෙන් විශේෂයෙන් ඩ්‍රෝන යාන ඇතුළු හමුදා උපකරණ ඇනවුම් කර ඇති බවටයි. එමෙන්ම චීන රාජ්‍ය මාධ්‍ය සහ රාජ්‍ය නිලධාරීන් විසින් පවතින යුක්‍රේන සහ රුසියානු අර්බුදය විශේෂ මිලිටරි මෙහෙයුමක් මිස ආක්‍රමණයක් නොවන බවට පුරෝකථනය කර ඇති බවත් විදෙස් වාර්තා සඳහන් කර තිබෙනවා. මේ අතර ඉන්ස්ටාග්‍රෑම් සමාජ මාධ්‍යයට ප්‍රවේශ වීම රුසියාව විසින් අවහිර කර ඇති බවට වාර්තා වී තිබෙනවා. ඒ රුසියානු හමුදාවන්ට සහ එහි නායකත්වයට එරෙහි ප්‍රචණ්ඩත්වයේ වර්ධනය කරන ප්‍රකාශවලට ඉන්ස්ටාග්‍රෑම් ඇතුළත් මෙටා සමාගම ඉඩ සැලසීමත් සමග බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. යුක්‍රේනයේ යුද මෙහෙයුම් පිළිබඳ ප්‍රචාර හේතුවෙන් Facebook සහ Twitter සමාජ මාධ්‍යද රුසියාව විසින් මීට පෙර අවහිර කරනු ලැබුවා. ඒ අනුව රුසියානු මාධ්‍ය නියාමන ආයතනය විසින් නිවේදනය කර ඇත්තේ සීමාවන් පැනවුණු අන්තර්ජාල මූලාශ්‍ර ලයිස්තුවට Instagram සමාජ මාධ්‍යද අද සිට ඇතුළත් කරන බවයි. මේ අතර රුසියානු ප්‍රහාර හමුවේ යුක්‍රේනයේ සිවිල් වැසියන් දහස් ගණනක් කොටු වී සිටින එර්පින් නැගෙනහිර ප්‍රදේශයේ යුක්‍රේන සහ රුසියානු හමුදා අතර ගැටුම් උත්සන්න වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. එමෙන්ම සිවිල් වැසියන් නගරයෙන් පිටවීම වැළැක්වීම සඳහා රුසියානු හමුදා ක්‍රියා කරන බැවින් යුක්‍රේන හමුදා මූලිකත්වයෙන් නගර වැසියන් සිය ගණනක් එම ප්‍රදේශයෙන් පලා යන අයුරු දැකගත හැකි වූ බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ. ඒ අනුව රුසියානු හමුදා නගරේ මාර්ග වසා දැමීමට පෙර නගර වැසියන් හට ප්‍රදේශයෙන් ඉවත්වීමට මිනිත්තු 15ක මානුෂීය කොරිඩෝවක් ලබා දී ඇති බවත් ඒ හරහාද ඉරිපින්හි නැගෙනහිර තදාසන්න ප්‍රදේශවල අතරමංව සිටි බොහෝ පදිංචිකරුවන් පිටව යාමට උත්සාහ දරා ඇති බවටයි වාර්තා වන්නේ. මේ අතර යුක්‍රේනයේ සිටින ඇමරිකානු පුරවැසියන්ට වහා නික්මෙන ලෙස කේව් අගනුවර ඇමරිකානු තානාපති කාර්යාලය යලි දැනුම් දීමක් කර තිබෙනවා. එමගින් සඳහන් කර ඇත්තේ රුසියානු ප්‍රහාර හමුවේ එහි ආරක්ෂක තත්වය ප්‍රචණ්ඩ සහ අවිනිශ්චිත වී ඇති බවයි. ඒ අනුව දේශ සීමා මුරපොළ විවෘත කර ඇති බැවින් ගොඩබිම් මාර්ගය සුරක්ෂිත නම් එමගින් නික්මෙන ලෙස ඔවුන්ට දන්වා තිබෙනවා. එමෙන්ම එලෙස නික්මෙන පිරිස අතර තදබදයක් ඇතිවිය හැකි බවත් යුද්ධයෙන් හානි වූ යටිතල පහසුකම් සහ ප්‍රහාරවලට නිරාවරණය වීමේ අවදානමක් පවතින බවත් එමගින් දැනුම් දී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. කෙසේ වෙතත් සිවිල් වැසියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම උදෙසාත් පවතින මානුෂීය අර්බුදය නිමා කරමින් ලෝක සාමය උදා කිරීම සඳහාත් ලෝක නායකයන්ගේ අවධානය යොමු වී යුදගිනි නිවේවා යන්න අප ඒකායන ප්‍රාර්ථනය වනවා. මෙරටින් වාර්තා වන දෛනික කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාවේ යම් අඩුවක් පෙන්නුම් කළද එම දත්ත හරහා මෙරට වසංගතය සම්පූර්ණයෙන් පාලනය වී ඇති බවට පුරෝකථනය කළ නොහැකි බව සෞඛ්‍ය අංශ පවසනවා. ඊයේ දිනේද මෙරට දෛනික කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 500ට අඩු අගයක් ලෙස වාර්තා වී තිබෙනවා. ඒ අනුව ගත වූ දිනේ මෙරටින් කොවිඩ් ආසාදිතයන් 311 දෙනෙකු හඳුනාගත් බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ. එලෙස ඊයේ වාර්තා වූ ආසාදිතයන් 311 දෙනා සමගින් මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 6,56,041ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එමෙන්ම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් තවත් කොවිඩ් ආසාදිත මරණ 7ක් ඊයේ තහවුරු කරනු ලැබුවා. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 16,397ක් ලෙසයි දැක්වුණේ.
මේ අතර මෙරටින් වාර්තා වන දෛනික කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව දිනෙන් දින අඩුවෙමින් පැවතියත් ඒ හරහා මෙරට වසංගතය සම්පූර්ණයෙන් පාලනය වී ඇති බවට පුරෝකථනය කළ නොහැකි බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා. අපි දන්නවා මේ වෙනකොට වාර්තාගත ලෙස අඩු රෝගීන් සංඛ්‍යාවක් තමයි වාර්තා වන්නේ. ඒකෙන් කොහෙත්ම අපිට අදහස් කරන්න බෑ තත්ත්වය සම්පූර්ණයෙන් පාලනය වෙලායි කියලා. මේ අලුත් රෝග තත්ත්වයන් යටතේ රෝග ලක්ෂණ රහිත පුද්ගලයන් විශාල සංඛ්‍යාවක් ඉන්න පුළුවන්. ඒ නිසා පරීක්ෂණ වලට යය යොමු වන්නෙත් නැහැ. ආසාදනය පැතිරීම දිගටම කරගෙන යන්න පුළුවන්. මේ බොහෝ වෙලාවට අවසානයේදී අපිට මේ වාර්තා වන්නේ අපේ අතර අය ඉන්න දුර්වල පුද්ගලයින්ට මේ රෝගය වැළඳීමෙන් රෝග ලක්ෂණ පහළ වීමෙන් පසුව ඔවුන්ව පරීක්ෂා කරවා ගැනීමෙන් සහ අහඹ පරීක්ෂණ හැටියට විශේෂයෙන්ම රෝහල්ගත වෙනත් කාර්යයන් සඳහා රෝහල්ගත වන පුද්ගලයින්ව PCR පරීක්ෂණ ඇන්ටිජන් පරීක්ෂණ වලට ලක් කරපුවාම හමු වෙන අය තමයි මේ අපිට වාර්තා වෙන්නේ. ඒ නොවන අය අතිවිශාල සංඛ්‍යාවක් ඉන්න පුළුවන්. එමෙන්ම අදින් ඇරඹි පාසල් අධ්‍යයන කටයුතු සහ එහිදී සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය සම්බන්ධයෙන්ද ඒ මහතා මෙලෙස අදහස් පළ කළා. පාසල් වල අනුගමනය කළ යුතු මාර්ගෝපදේශ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පැහැදිලිව සඳහන් කරලා ඒ අවශ්‍ය කරන උපදෙස් මාලා යවලා තියෙනවා. මෙහිදී වැදගත් වන්නේ දරුවන්ට පාසල් අධ්‍යාපනය ලබා දීමට තියෙන මේ සීමිත කාලය අපි අපතේ නොහර ඒ අයට පාසල් අධ්‍යාපනය එවන් නැත්නම් පන්ති කාමරයෙන් එළියේ තියෙන පාසල් අධ්‍යාපනය විශේෂයෙන්ම ඒ වගේම පන්ති කාමරය තුල උනත් ශිෂ්‍යයන් කණ්ඩායමක් හැටියට එකට ඉගෙන ගැනීමේ ක්‍රියාවලියට අවශ්‍ය අවස්ථාව ලබා දීමයි මේකේ අරමුණ වෙන්නේ. ප්‍රථමයෙන්ම සෑම දරුවෙක්ම පාසල් යැවීමට කටයුතු කරන්න කියලා සියලු දෙමව්පියන්ගෙන් අපි ඉල්ලා සිටිනවා. මෙහිදී නැවතත් මතක් කරන්න ඕන තවත් වැදගත් දෙයක් තමයි මේ සෞඛ්‍ය මාර්ගෝපදේශ 100% ක්‍රියාත්මක කිරීමට අපහසු බව. අපහසු බව සැබෑව. නමුත් අපිට අවශ්‍ය වන්නේ සෞඛ්‍ය මාර්ගෝපදේශ උපරිමයෙන් ක්‍රියාත්මක කිරීමයි. ඒක අපිට පුළුවන් වෙනවා එක ක්‍රමවේදයක් හරියට කරන්න බැරි වෙලකදී අනික් ක්‍රමවේදයකින් ඒකේ අඩුපාඩුව පිරිමසා ගන්න. දැන් දුරස්ථභාවය ආරක්ෂා කරන්න බැරි අවස්ථාවක මුව ආවරණය මුහුණු ආවරණය නිසි පරිදි පැළඳ සිටීමෙන් මේක පිරිමසා ගන්න පුළුවන්. ඒ වගේ තමයි ආහාර ගන්න අවස්ථාවක් වනේ අවස්ථාවක මුහුණු ආවරණය පැළඳ සිටීම කරන්න බෑ. නමුත් ඒ අවස්ථාවේ නිසි පරිදි දුරස්ථභාවය ආරක්ෂා කරගන්න පුළුවන් නම් එයින් වෙන්න පුළුවන් හානිය අවම කරගනිමින් ඒ අඩුපාඩුව පිරිමහ ගන්න පුළුවන්. මේ වන විට වෛරසය ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ලබන පුද්ගලයන් සංඛ්‍යාව 20758 වන අතරේ වෛරසය ආසාදිතව සිට සුවය ලැබූ සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 6,18,886ක් ලෙසයි. ශ්‍රද්ධා සම්බුද්ධ ප්‍රතිමා පූජා පින්කමේ තවත් වැඩසටහනක් අද පැවැත්වුණා. එමෙන්ම අනාගත දරු පරපුර වෙනුවෙන් අද ශ්‍රද්ධා සමාජ සත්කාරය උපකාරයේ දෑත් දිගු කළා. ඒ පාසල් දරුවන් පිරිසකට අවශ්‍ය පාසල් උපකරණ ලබා දෙමින්. සම්බුදු ප්‍රතිමා සසුනට පුදදින ශ්‍රද්ධා සම්බුද්ධ ප්‍රතිමා පූජා උතුම් පුණ්‍ය කටයුත්තෙහි තවත් වැඩසටහනක් අද පැවැත්වුණා. සේරුවිල සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු බලකා මූලස්ථානයේ මගින් සේරුවිල මංගල රජමහා විහාරාධිපති ශ්‍රද්ධා මාධ්‍ය ජාලයේ ගරු අනුශාසක පූජ්‍යපාද අලුදිනියේ සුබෝධි ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ වෙත සිදු කළ ඉල්ලීමකට අනුව සේරුවිල සිවිල් ආරක්ෂක කඳවුරේ පිරිස සඳහා වන්දනාමාන කිරීමට සම්බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් පූජා කිරීම ඒ යටතේ සිදු කෙරුණා. වැඩසටහන පැවැත්වුණේ මහමෙවුනාව භාවනා අසපුවාසී පින්වත් ස්වාමීන් වහන්සේලාගේ ගෞරවනීය වැඩමවීමෙන්. අපි මේ ආකාරයෙන් මේ ආදී වශයෙන් උතුම් ප්‍රතිමා වහන්සේලා නිර්මාණය කරමින් මේ උතුම් ප්‍රතිමා පූජා පින්කම තුළින් කෙනෙකුගේ ජීවිතය තුළ යම් පිරිසකගේ ජීවිතය තුළ පැහැදීමක් ඇති කර ගැනීම පිණිස අවස්ථාවක් සලසනවාද? ආන්ගේ සලසන්නේ මේ ලෝකේ උදාරතම ශ්‍රේෂ්ඨ වූ මනුෂ්‍ය රත්නය කෙරෙහි. ඉතින් ඒ නිසායි භාග්‍යතුන් වහන්සේ ආචාර්ය මනුස්සු ආශ්චර්යමත් වූ මනුෂ්‍ය රත්නයක්. කොටින්ම ගත්තොත් ඒ උදාර මනුෂ්‍ය රත්නය ගැන කෙනෙක් සිත පහදවා ගත්තොත් ඒ පැහැදීම අග්‍රූ පැහැදීමක් බවට පත් වෙනවා. අග්‍රූ පැහැදීම නිසා ඔවුන්ගේ ජීවිතයේ අග්‍රූ විපාක රැස් වෙනවා. ඒ නිසාමයි මේ සම්බුද්ධ ප්‍රතිමා පූජා පින්කම ජීවිතයකට ලැබෙන උදාර අවස්ථාව. බොහෝ දෙනෙක් සම්බුද්ධ පූජාව පූජා කරලා, ගිලම්පස පූජා කරලා, මල් සුවඳ දුම් පහන් පූජා කරලා මේ උතුම් ප්‍රතිමා වහන්සේ මුල් කරන බුදුගුණ සිහිපත් කරලා, භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ සිහිපත් කරලා ජීවිතවලට බොහෝ දෙනෙක් පින්දහම් රැස් කර
ගනීවි. ඉතින් එහි කොටස්කරුවෙකු වන්නට මේ පිංගුතුන් හැම දෙනාටමත් අප සෑම සිළු දෙනාටමත් අවස්ථාව සැලසුණි. අපි ගෞතම බුද්ධ ශාසනයක් තුළ මනුෂ්‍ය ජීවිතයක් ලබපු නිසා. පවිත්‍රා කුරුවිට රුවන් රත්නායක රුවින්දිකා ගිහාන් රුක්ෂාන් ප්‍රනාන්දු අයේෂ් ප්‍රනාන්දු සෙව්වන්දි වික්‍රමසිංහ යන මහත්ම මහත්මීන් විසින් මෙම සම්බුදු ප්‍රතිමා පූජා පින්කම සඳහා බැතිබර දායකත්වයේ එක් කළා. මෙ අතර දැයෙහි අනාගත දරුවන්ගේ අභිවෘද්ධිය උදෙසා ශ්‍රද්ධා සමාජ සත්කාරය අද තවත් විශේෂ සත්කාරයක් සිදු කළා. ඒ අනුව බොරළුවැව අස්සැද්දුම ප්‍රාථමික පාසල වෙත නව වසර සඳහා අවශ්‍ය පාසල් පොත්පත් උපකරණ ලබාදීමයි මෙහිදී සිදු කෙරුණේ. එම අවස්ථාවද පැවැත්වුණේ මහමෙවුනාව භාවනා අසපුවාසී පින්වත් ස්වාමීන් වහන්සේගේ ගෞරවනීය වැඩමවීමෙන්. පාසල් බෑග් සහ සපත්තු මිලදී ගැනීම සඳහා වෞචර් පත් පිරිනැමීමද මෙහිදී සිදු කෙරුණා. අස්සැද්දුම ප්‍රාථමික පාසල අප වෙත සිදු කළ ඉල්ලීමකට අනුව මෙම පාසල් උපකරණ පරිත්‍යාග කළ අතර දූ දරුවන් 61 දෙනෙකු වෙත අවශ්‍ය උපකරණ මෙහිදී පිරිනමනු ලැබුවා. රුපියල් 2,35,000කට අධික මුදලක් මේ සඳහා වැය කර තිබෙනවා. ඔස්ට්‍රේලියාවේ කැලනිය විශ්වවිද්‍යාලයේ ආදී විද්‍යාර්ථයින්ගේ සංගමය මෙම කටයුතු සඳහා අනුග්‍රාහක දායකත්වය ලබා දෙනු ලැබුවා. මහමෙවුනාව භාවනා අසපු සංචිතයත් ශ්‍රද්ධා මාධ්‍යජාලයත් ශ්‍රද්ධා සමාජ සත්කාර අංශය සමඟ එක්ව දියත් කරනු ලබන මෙවන් උතුම් පුණ්‍ය ව්‍යාපෘති තවදුරටත් සරණක් අවැසි සැම වෙනුවෙන් ක්‍රියාත්මකයි. නැවතත් ප්‍රවෘත්ති. උතුරු පළාත තුළ සංචාරක කර්මාන්තය නගා සිටුවීම පිළිබඳව දැනුපත් කිරීමේ විශේෂ මාධ්‍ය හමුවක් අද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැත්වුණා. ඒ උතුරු පළාත් ආණ්ඩුකාර ජීවන් ත්‍යාගරාජා මහතාගේ සහභාගීත්වයෙන්. උතුරට තියෙනවා හැම පළාතටම තියෙනවා ටුවරිසම් ඔතොරිටි පළාතටම අයත් ටුවරිසම් ඒකේ තනතුර දරන 5 දෙනෙක් හෝ 6 දෙනෙක් පත් කරන්නේ ආණ්ඩුකරතුමා. දැන් අලුත් සභාපතිවරයෙක් මම පත් කළා තියෙනවා කොළඹින්. තුමා අවුරුදු 30ක් විතර පළපුරුද්දක් තියෙනවා මේ සංචාරක ක්ෂේත්‍රයේ. ඒ වගේම තව ප්‍රයිවට් සෙක්ටර් එකේ වැඩ කරපු තව පුද්ගලයෙක් මම පත් කළා තියෙනවා. දුම්රිය දෙපාර්තමේන්තුවේ බාර ඉන්න නිලධාරි මහතාට මම කියලා එතුමාගේ නියෝජිතෙක් මට දෙන්න කියලා. විදුර වික්‍රමනායක ඇමතුමාට මම කියලා තියෙනවා ඒගොල්ලන්ගේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මට නියෝජිතෙක් දෙන්න කියලා. ඒක මම බලනවා වෙනත් අංග. ඒ අංග වලින් තමයි මම ඔය ටුවරිසම් ඔතොරිටි එකට දාලා තියෙන්නේ. ඒක වෙනත් ඒකෙන් පෙනෙන්නේ අපි ඔය හැම පැත්තක්ම බලලා අපේ ටුවරිසම් ඉන්ඩස්ට්‍රි එක වර්ධනය කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඔබතුමා කිව්වා වගේ ට්‍රැඩිෂනල් නොලෙජ් එක ෂෙයා කරලා ප්‍රැක්ටිස් කරන්න. කියන්නේ අපිට වියදම් කරන්න පුළුවන් මට්ටමට ඒ කියන්නේ ඒ ගානට සාමාන්‍ය මිනිස්සෙක්ට සාමාන්‍ය මිනිස්සෙක්ට ගිහිල්ලා ඒක බලලා එන්න අපි ඉඩ සලස්සන්න තමයි වෑයම් කරන්නේ. උපරිම වෑයමක් කරනවා. කිසිම ඩිවිෂන් එකක් නැතුව ඒ කියන්නේ වෙනස්කමක් නැතුව. එතෙන්ට උපරිම කියන්නේ සාමාන්‍ය මිනිස්සුන්ට ගිහිල්ලා බලලා එන්න එහෙන් මෙහාට ඇවිල්ලා යන්න ලොකු කැපවීමක් ඉන්නේ. ඊට පස්සේ විපස්සන මෙඩිටේෂන් ගැන අපි කතා කළා. දැන් ලංකාවේ මෙඩිටේෂන් සෙන්ටර්ස් 4ක් තියෙනවලු. මේක ගැන අපි මේක පාවිච්චි කරලා උතුරටත් අපි දෙන්න බලාපොරොත්තු වෙනවා. සෑහෙන මේ සංස්කෘතික පැත්තේ ආගමික පැත්තේ සංචාරයේ පැත්තේ මේ තුනම එකට යනවායි කියලා මම කියන්න කැමතියි මින් ඉදිරියට. ශ්‍රී ලංකාව පිළිබඳ වන තක්සේරුව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැනුවත් කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු අද දිවයිනට පැමිණ තිබෙනවා. ඒ අනුව මෙලෙස දිවයිනට පැමිණ ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ චන්ගොන් රී මහතායි. මොහු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණයදීමේ මෙහෙයුම් භාරව කටයුතු කරන ඉහළ පෙළේ නිලධාරියෙක් ලෙසයි සැලකෙන්නේ. ඔහු චීනය ජපානය සහ ඉන්දියාවේ සිට පැසිෆික් දූපත් දක්වා ආර්ථිකයන් පිළිබඳව ද්විපාර්ශ්වික සහ බහුපාර්ශ්වික නිරීක්ෂණයන් ඇතුළු කලාපේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කටයුතු අධීක්ෂණය කරනු ලබනවා. එමෙන්ම චංගියොන් රී මහතා දිවයිනේ රැඳී සිටින කාලය තුළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හරහා මෙරටට ලබාගත හැකි අරමුදල් සහ සහන පිළිබඳව සොයා බැලීමක් සිදු කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ. චංගියොන් රී මහතා සෝල් ජාතික විශ්වවිද්‍යාලය සහ රොචෙස්ටර් විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙකු වන අතර ඔහු කොරියානු ජනාධිපති කාර්යාලය මුදල් හා ආර්ථික අමාත්‍යංශය කොරියානු බැංකුව සහ කොරියානු සුරැකුම්පත් තැන්පතු ඇතුළු කොරියානු රජයේ මූල්‍ය ප්‍රතිපත්ති උපදේශකයෙකු ලෙසද කටයුතු කර තිබෙනවා. එමෙන්ම චන්ගියොන් රී මහතා හාවර්ඩ් විශ්වවිද්‍යාලයෙන් සහ සෝල් ජාතික විශ්වවිද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව පිළිබඳව ගෞරව උපාධියක් අත්කරගෙන ඇති අර්ථ ශාස්ත්‍රඥයෙක්.
ඉන්න හිටිනට නිවසක් නොමැති දැරියකට සරණක් වූ පිරිසක් ගැන තොරතුරු අපට වාර්තා වුණා. බලංගොඩ ජීවත්වන ඇය පියුමි භාව්‍යා. තැනට බලංගොඩ හපුගහ කුමර විද්‍යාලයේ දසවන ශ්‍රේණියයි අධ්‍යාපනය හදාරන්නේ. මව්පියන් දීර්ඝ කාලිනව රෝගාබාධවලින් පිළීම නිසා ඇය ආර්ථික දුෂ්කරතා රැසකින් පීඩා විදි දැරියක්. විශාලතම ගැටලුව වුණේ ඇයට ජීවත්වීමට හරි හමන් නිවසක් නොමැතිවීම. වර්ෂාවත් සමඟ ඇය ජීවත්වන තාවකාලික නිවස පොත්පත් සහ ඇඳුම් පැළඳුම් තෙමී යාම හේතුවෙන් ඇය පාසලට නොපැමිණීම ගැන පාසලේ විදුහල්පති සහ ගුරුවරු අවධානය යොමු කළා. ඒ අනුව ඇයට බාධාවකින් තොරව අධ්‍යාපන කටයුතු සිදුකිරීම සඳහා නිවසක් තනාදීමට බලන්ගොඩ හපුගහ කුමර විද්‍යාලයේ විදුහල්පති සුදේශ් ජනක මහතාගේ සහ එම පාසලේ කුමාර ලියනගේ සහ ගාමිණී වීරපුර යන මහත්ම මහත්මීන්ගේ සම්බන්ධීකරණයෙන් ව්‍යාපාරික යුවලකගේ ආධාර ලබා ගන්නට මේ පිරිසට හැකි වුණා. එම ව්‍යාපාරික යුවල විසින් පසුගියදා මෙම නිවස පියුමි භාව්‍යා දියණියට ලබා දුන්නේ ඇගේ ඉදිරි ගමනට අත්වැල් සපයමින්. සොරකමක් යැයි සිතූ වෙනත් ගනුදෙනුවක් අනාගතය වෙනුවෙන් ආයෝජනය කරන හැටි. මේ ඉන්නේ අවුරුදු 10ක පුංචි දරුවෙක්. බ්‍රසීලයේ තියෙන දුරකථන සමාගමකට ඇවිත් මේ පුංචි දරුවක් කරන්නේ මොකක්ද බලන්න. වෙළඳ සැලේ තියෙන ටැබ් යන්ත්‍රයකින් ඔහු ලොකු වැඩක්. නිතර මේ වෙළඳ සැලට එන දරුවා දකින වෙළඳ සැලේ කළමනාකාරතුමා මේ ගැන ලොකු අවධානයකින් හිටියා. මේ දරුවා මේ ටැබ් යන්ත්‍රය සොරකම් කරන්න යනවා. ඔහු හිතුවා. ඒ නිසාම එක්තරා දවසක් මේ කළමනාකරු විසින් පුංචි දරුවා නතර කරගන්නවා. මේ ටැබ් යන්ත්‍රයෙන් මොනවද කරන්නේ? කළමනාකරු ඇහුවා. දරුවා කියනවා මම මගේ පාසලේ වැඩ ටික කරන්නේ මේ ටැබ් එකෙන් කියලා. කළමනාකරු නිරුත්තර වුණා. ඔහුගේ නිගමන සියල්ල වැරදුනා. ඊට පස්සේ මේ කළමනාකරු දරුවාගේ තොරතුරු සොයන්නට වුණා. ඔහු ගුලිහමී සැන්ටියාගෝ බ්‍රසීලයේ සාමාන්‍ය පවුලක ජීවත් වෙන දරුවෙක්. ආර්ථිකාතින් ඔහු ඉන්නේ ලොකු අපහසුතා මැද. පාසලේ තියෙන්නේ ටැබ් යන්ත්‍ර 12ක් විතරයි. අනෙක් දරුවන්ට වගේ අන්තර්ජාල සඳහා මුදල් ටැබ් යන්ත්‍ර මේ කිසිම දෙයක් ගුලිහමීට නැහැ. එනිසා ගුලිහමී තමන්ගේ අධ්‍යාපන වැඩ කටයුතු කරන්නේ මේ වෙළඳ සැලේ ඉඳන්. මේ ගැන දැනගත්ත කළමනාකරු සහ සමාගම දරුවට ටැබ් යන්ත්‍ර දෙකක්ම ලබා දෙනවා. කළමනාකරු කියනවා ඕනෙනම් මේ දරුවට ටැබ් යන්ත්‍රය හොරකම් කරන්න තිබුණා. ඒත් ඔහු එහෙම කරන්න පොඩ්ඩක්වත් හිතුවේ නැහැ. දරුවගේ මේ වීඩියෝ පටයත් අන්තර්ජාලයේ වැඩි වශයෙන් සංසරණය වෙලා. ඒ නිසා බොහෝ පිරිසක් ගුලිහමීට උදව් උපකාර කරන්න ඉදිරිපත් වෙලා. වෙළඳ සැලේ කළමනාකරු කිසිම විමසීමක් නැතුව ගුලිහමීට බැනවැදුන නම් නැත්නම් වෙළඳ සැලෙන් ඉවත් කළා නම් අදටත් අපි ගුලිහමීගේ ඇත්ත කතාව දන්නේ නැති වෙන්න තිබුණා. මේ පුංචි දරුවා ගුලිහමී කියනවා මේ දේ කළේ නැති බැරි තැනම මිස හොර වැඩක් කරන්නටවත් කාටවත් කරදරයක් කරන්නවත් නෙවෙයි කියලා. ඇත්තටම පුංචි දරුවගේ උත්සාහය ඒ අතින් බැලුවම විශිෂ්ටයි. ඔහු උත්සාහ කළේ ඉගෙන ගන්න. තමන්ගේ පවුල දැන් පත්වෙලා තියෙන තත්වෙන් උඩට එන්න අත දෙන්න. සමහර වෙලාවට අපි දන්නේ නැති ගොඩක් කතා මිනිසුන්ගේ ජීවිතවල තියෙනවා. අපිට පුළුවන්නම් පොඩ්ඩක් හරි ඒ ඇතුළත හිරවුණු කතා තේරුම් ගන්න අපිට පුළුවන් වෙයි තවත් කෙනෙක් වෙනුවෙන් කාරුණිකත්වයේ දෑත් දිගු කරන්න. අවධානය විදෙස් පුවත් වෙත. කොවිඩ් වසංගතය යම්තාක් දුරකට පහව යාමත් සමග නැවතත් ලෝකය ප්‍රකෘතිමත් කිරීම සඳහා තරුණ ප්‍රජාව බලකැන්වීමට ලෝක සෞඛ්‍ය සංවිධානය කටයුතු යොදා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
කොවිඩ් වසංගතයත් සමග නැවතත් ලෝකයේ ප්‍රකෘතිමත් කිරීම සඳහා ගාමක බලවේගයක් ලෙස තරුණයින් සම්බන්ධ කර ගැනීමට සහ සවිබල ගැන්වීමේ ගෝලීය ව්‍යාපාරයට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සිය සහාය ලබා දීමට තීරණය කර තිබෙනවා. ඒ හරහා බිග් සික්ස් සහ එක්සත් ජාතීන්ගේ පදනම මත ඒකාබද්ධව මිලියන ගණනක් තරුණ තරුණියන්ගේ අධ්‍යාපනය ප්‍රජාව වඩාත් හොඳින් ගොඩනගා ගැනීමට ඔවුන්ගේ සහාය සහ නව අදහස් වලින් මඟ පෙන්වීමට සුවිශේෂී අවස්ථාවක් ලබා දී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දී ඇත්තේ. ඒ අනුව ඒ හරහා අනාගත පරම්පරාවේ සෞඛ්‍ය සහ යහපැවැත්ම උදෙසා ආයෝජනය කිරීම දිරිමත් කරන බවද එම සංවිධානය විසින් දැනුම් දී තිබෙනවා. කොවිඩ් වසංගතයේ බර දරා සිටින්නේ සෑම රටකම සිටින යෞවනයන් බවත් වසංගතය හරහා ඔවුන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් වීම බොහෝ දෙනෙකුට රැකියා අහිමිවීම සහ මානසික සෞඛ්‍ය පිරිහියාම ඇතුළු ගැටලු රැසක් මතුවී ඇති බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අවධාරණය කර තිබෙනවා. කෙසේ වෙතත් සැලකිය යුතු තරුණ තරුණියන් සංඛ්‍යාවක් වසංගතය හරහා සියල්ලට ඔරොත්තු දෙන සහ තිරසාර ප්‍රකෘතියක් ලබාගත හැකි ශුභවාදී ආකල්පවලින් හෙබි බවටයි එම සංවිධානය විසින් අනාවරණය කර ඇත්තේ. ඒ අනුව වසංගතය හරහා කුමන බාධක පැවතියත් දක්ෂතාවයන් සහ අධිෂ්ඨානයන්ගෙන් පිරිපුන් ඔවුන් පෙරට වඩා ශක්තිමත්ව වසංගතය හරහා නැගී සිටීම සහතික කිරීම වෙනුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් තරුණ ප්‍රජාව බලගැන්වීමට සහාය වන බව දැනුම් දී තිබෙනවා. එහිදී තරුණයින්ගේ අවශ්‍යතා විසඳීමට සහ ඊට ප්‍රමුඛත්වය ලබා දීමට බහුජාතික ආයතනවලට රජයන්ට ප්‍රතිපත්ති සම්පාදකයන්ට සහ පෞද්ගලික අංශයන් උනන්දු කරවීම සහ තරුණ නායකත්වයෙන් යුත් සංවිධාන සමග සාකච්ඡා කර ගෝලීය තරුණ ප්‍රජාව ප්‍රමුඛ ව්‍යාපෘති පිළිබඳ සොයා බැලීමටද නියමිත බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ. දිනක සටහන් නිමවන්නට මත්තෙන් හෙට දවසේ වැදගත්කම ගැනයි මේ අවධානය. හෙට මාර්තු 15 වනිදා. මෙරට පළමු ගැසට් පත්‍රය නිකුත් කර ඇත්තේ 1802 වසරේ මාර්තු මස 15 වන දිනයි. මෙරට තුළ ස්වභාෂාවෙන් විදුලි පණිවුඩ යැවීම ආරම්භ වී ඇත්තේ 1956 වසරේ මාර්තු මස 15 වන දිනයි. පාරිභෝගික අසාධාරණයන්ට එරෙහිව සටන් කිරීමට පාරිභෝගිකයට හැකිවන පරිදි පාරිභෝගික අයිතිවාසිකම් සහ අවශ්‍යතා පිළිබඳව ගෝලීය දැනුවත් කිරීම සඳහා නම් කරන ලද අන්තර්ජාතික පාරිභෝගික අයිතිවාසිකම් දිනය මාර්තු මස 15 වන දින එනම් හෙට දිනට යෙදී තිබෙනවා. ඒ සමගින් ශ්‍රද්ධා ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. හමුවමු හෙටත් සවස 6:30ට. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණ වන්න.